ඉකොනොමික්ස් කෙනෙක්ගේ රෝල් ඒ කියන්නේ යා කතා අදත් සවුන්ඩ් එක අවුල්ද? බෑ එහෙනම්. හරි. ඉකොනොමික්ස් කෙනෙක්ගේ රෝල්ස් මොනවායි කියන්නේ ආයේ කාර්යයන් මොනවාද ඊට පස්සේ ඒකත් එක්කම ඒවා එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරන්න තියෙනවා ඊළඟට තියෙනවා what are the models මොඩල් එක කියලා කියන්නේ ආකෘතියක් ආර්ථිකයේ තියෙන සැබෑ තත්ත්වය සිම්ප්ලිෆයි කරලා සරල කරලා ඔයගලන්ට පෙන්වන එක තමයි මොඩල් එකකින් සිද්ධ කරන්නේ මොඩල් එකක් කියන්නේ මොකක්ද ඊට පස්සේ how do economics use them මොඩල් එකක් ඒගොල්ලන් economicsලා ආර්ථික විද්‍යාඥයෝ කොහොමද use කරන්න කියලා ඔයගලන්ට කියන්න පුළුවන් වෙනවා කියලා කියනවා ඊළඟට කියනවා what are the elements of the circular flow diagram circular flow diagram එකක් කියලා කියන්නේ චක්‍රීය වෘත්ත ප්‍රවාහයක් කියලා කියනවා චක්‍රීය වෘත්ත ප්‍රවාහයක් කියලා කියන්නේ ආර්ථික කුටුම්බ සහ ව්‍යාපාර අතර සම්පත් එක්ක සාධක ආදායම් ඊට පස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම වගේ දේවල් බෙදී යන්නේ කොහොමද ඒගොල්ලන් හෝමාරු කරගන්නේ ට්‍රේඩ් ඔෆ් කරගන්නේ කියලා පෙන්න එක තමයි මේ circular flow diagram එක කියලා කියන්නේ what concept does the diagram illustrate මේ diagram එකෙන් මොන වගේ සංකල්පයන්ද පැහැදිලි කරන්න කියලා කියන්න පුළුවන් වෙනවා කියලා how is production possibility frontier related to opportunity cost නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියලා කියනවා සිංහලෙන් production possibility frontier කියන එක ඒකෙදි opportunity cost එක තමයි ඒකේ slope එක opportunity cost එක මගින් පෙන්නනවා කියලා කියනවා determine කරනවා ඒක සම්බන්ධතාවයක් තියෙනවා ඒ සම්බන්ධතාවය මොකක්ද කියලා ඔයගලන්ට හොයාගන්න පුළුවන් වෙනවා කියලා කියනවා මේ session එක අන්තිමට ඊළඟට what is the difference between microeconomics and macroeconomics කියලා කියන්නේ සූක්ෂම ශුද්ධ ආර්ථික විද්‍යාව සහ ඒ කියන්නේ microeconomics කියලා කියන්නේ එක යුනිට්ස් අරගෙන අපි එක යුනිට්ස් අරගෙන වෙන වෙනම ඒගොල්ලන් separately අපි ඒව පිළිබඳව ස්ටඩි කරනවා නම් මයික්‍රෝ ඉකොනොමික්ස් කියලා කියනවා මැක්‍රෝ ඉකොනොමික්ස් කියලා කියන්නේ ඉකොනොමි එක as whole ඒ කියන්නේ සමස්තයක් විදියට අරගෙන අපි ඒක පිළිබඳව අධ්‍යයනය කරනවා නම් මැක්‍රෝ ඉකොනොමික්ස් කියලා කියනවා ඊළඟට තියෙනවා between positive and normative positive කියලා කියන්නේ මේකට සිංහලෙන් කියනවා අභිමතානුරූපී ප්‍රකාශ සහ අභිමතානුරූපී ඒක මට හරියට වචන මතක නැහැ ඒ වගේ යථානුරූපී සහ අභිමතානුරූපී වචනයක් තියෙනවා ඒ කියන්නේ ඇත්තටම තියෙන දේ සබෑ ලෝකේ තියෙන දේ රිලේෂන්ෂිප් එකක් විදියට පෙන්වනවා නම් අන්න ඒකට අපි කියනවා පොසිටිව් ස්ටේට්මන්ට් එකක් කියලා normative statement එකක් කියලා කියන්නේ තියෙන්න ඕනේ කියලා පුද්ගලයෙක් හිතන විදිය. ඒ කියන්නේ should be. ඒ කියන්නේ මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ කියලා එයා හිතනවා නම් relationship එකක් නැතුව අන්න ඒ වගේ statements වලට කියනවා කියලා කියනවා normative statements කියලා. ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට ආර්ථික විද්‍යාඥයෙක් කියන්නේ විද්‍යාඥයෙක්ද කියලා අහනවා. එතකොට සයන්ටිස්ට් කෙනෙක්ගේ පොලිසි ඇඩ්වයිසර් කෙනෙක්ගේ අතර වෙනස්කම් මොනවද කියලා කතා කරන්න ඕනේ. සයන්ටිස්ට් කෙනෙක්ගේ තියෙන වෙනස්කම් තමයි සයන්ටිස්ට් කෙනෙක් හැම වෙලාවෙම ඇත්ත ලෝකේ තියෙන දේ රියල් වර්ල්ඩ් එකේ තියෙන දේ එක්ස්ප්ලেইন කරන්න උත්සාහ කරනවා. පොලිසි ඇඩ්වයිසර් කෙනෙක් කරන්නේ මොකක් හරි දෙයක් සයින්ටිස්ට් කෙනෙක් මේ කියපු දෙයක් එයා අලුත් කරලා ඒ කියන්නේ ඉම්ප්‍රූව් කරනවා. ඒ කියන්නේ ඒක වැඩි දියුණු කරන එක තමයි පොලිසි ඇඩ්වයිසර් කෙනෙක්ගේ කරනවා කියලා කියන්නේ. As scientist economics employ the scientific method. scientific method එකක් use කරනවාද කියලා අහනවා. scientific method එකක් use කරනවා economics ලා scientist ලා වගේම මේකෙදි
passionate development and testing of the theories about the world. ඒ කියන්නේ ඇත්ත ලෝකේ තියෙන සංකල්පයන් අරගෙන ඒ ඇත්ත ලෝකේ තියෙන සංකල්පයන් ඩෙවලොප්මන්ට් කරන මේ සංවර්ධනය කරනවා කියලා කියනවා මේ ඉකොනොමික්ස්ලා විසින්. ඊළඟට assumptions තියෙනවා. Simplify the complex world and make it easier to understand. ඒ කියන්නේ මේ ඉකොනොමික්ස්ලා කරන එක දෙයක් තමයි රෝල් එකක් තමයි ඒගොල්ලන්ගේ රියල් වර්ල්ඩ් එක සිම්ප්ලිෆයි කරලා ඒක තේරුම් ගන්න පුළුවන් විදිහට සකස් කරන එක මේ ඉකොනොමික්ස්ලාගේ කාර්යයක් කියලා කියනවා. එක්සැම්පල් එකක් විදිහට to study international trade assume that countries and two countries and two goods. ඒ කියන්නේ අපි ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳව කතා කරනවා නම් අන්න ඒ වගේ දෙයක් කතා කරනකොට අපි assumptions ගේනවා. assumptions කියලා කියන්නේ උපකල්පන ගේනවා රටවල් දෙකක් සහ භාණ්ඩ දෙකක් පමණක් තියෙනවායි කියලා. එතකොට අපිට සිම්ප්ලිෆයි කරලා අපි assumptions මගින් සිම්ප්ලිෆයි කරලා ඒ සිම්ප්ලිෆයි කිරීම තුලින් හොඳ අන්ඩර්ස්ටෑන්ඩ් එකක් ලබා ගන්න තේරුම් ගැනීමක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට කියනවා economics use model to study. මොඩල් එකක් කියලා කියන්නේ ඔය සාමාන්‍යයෙන් ආකෘතියක් කියලා කියන්නේ ආකෘතියක් කියන්නේ ඒක ඇත්ත ලෝකේ තියෙන දෙයක්. ඒක සිම්ප්ලිෆයි කරලා සිම්ප්ලිෆයි කරනවා කියන්නේ සරල කරලා පෙන්නනවා රිප්‍රසන්ට් කරනවා. ඒ වගේ දෙයක් තමයි ඉකොනොමික්ස් ලා කරනවා කියලා කියන්නේ. highly simplified representation of more complicated reality. සරලව ඇත්තටම තියෙන සංකීර්ණ දෙයක් සිම්ප්ලිෆයි කරලා පෙන්නන එක කියලා කියනවා මේ ඉකොනොමික්ස් ලා කාර්ය විදියට ගන්න. ඊළඟ කියනවා example for model එකට ආකෘතියකට ඔයගොල්ලන්ට දීලා තියෙන උදාහරණ විදියට the model teeth at the dentist office. දන්ත වෛද්‍යවරයෙකුගේ ගාව තියෙන දත් සෙට් එකක ආකෘතිය මොඩල් එකක් විදියට ගන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ මේ ඔයගොල්ලන්ට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න තමයි මේ එක්සැම්පල්ස් ටික දීලා රෝඩ් මැප් එකක්. ඊට පස්සේ රෝඩ් මැප් එකක් කියලා කියන්නේ සංකීර්ණ නැත්තරම තියෙන දේ සරල කරලා එක රූපයකට අරගෙන තියෙනවා. ඊළඟට model of human anatomy from high school biology class. ඒ කියන්නේ anatomy කියලා කියන්නේ ශරීරය. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන කොටස් සංකීර්ණ නිසා ඒවා සරල කරලා පෙන්වලා තියෙනවා මේ biology class වල anatomy ගේ මොඩල් එකකින් එහෙම පෙන්වනවා කියලා කියනවා. ඊළඟට circular flow diagram එකක් කියලා කියන්නේ චක්‍රීය වෘත්ත ප්‍රවාහයක් කියලා කියනවා. සිංහලෙන් නම් මේකෙදි වෙන්නේ පෙන්නනවා කුටුම්බ සහ ව්‍යාපාර අතර සම්පත්, ඊට පස්සේ භාණ්ඩ හා සේවා සාධක ඉපැයීම්, ඊට පස්සේ භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් වගේ දේවල් උමාරු වෙන ආකාරය පෙන්වනවා කියලා කියනවා. visual model of the economy. ආර්ථිකේ දෘශ්‍ය ආකෘතිය තමයි මේ circular flow diagram එක කියලා කියන්නේ. ඊළඟට කියනවා show how dollar flow through the market among the household and firms. අර මං කිව්වා වගේ කුටුම්බ සහ ව්‍යාපාර ආයතන අතර රුපියල ඩොලර් එකක් කොහොමද හුවමාරු වෙන්නේ, සාධක සේවා කොහොමද හුවමාරු වෙන්නේ, ඒ වගේ දේවල් කතා කරනවා කියලා කියනවා. ඊළඟට තියෙනවා two decision makers. මේකෙදි අපි assumption එකක් assume කරනවා decision makers ලා දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් තමයි firms, අනිත් අය households. ඒ කුටුම්බ සහ ව්‍යාපාර ආයතන විතරයි ඉන්නේ කියලා අපි උපකල්පනය කරනවා. ඊට පස්සේ interacting in two markets. මේකෙදි තවත් assumption එකක් ගේනවා. ඒකේ කියන්නේ markets දෙකයි තියෙන්නේ. එකක් තමයි goods and service market එක, අනිත් එක තමයි market of factor of production. යෙදවුම් නිෂ්පාදන යෙදවුම්, ඒ කියන්නේ නිෂ්පාදන සාධක වෙළඳපොළ අපි ගන්නවා තව මාකට් එකක් විදියට. ඊළඟ circular flow එක අඳින්න ඉස්සෙල්ලා
ඒගොල්ලන්ගේ ෆර්ම්ස් සහ households ලගේ කාර්යයන් ටිකක් තියෙනවා. households ඇවිල්ලා ඒගොල්ලන් තමයි factors production එකේ factors සාධකවල හිමිකාරීත්වය දරන්නේ කියලා කියනවා. ඊට පස්සේ ඒගොල්ලන් තමයි consume කරන්න goods and services මිලදී ගන්නෙ. ඊළඟ firms ගත්තයින් පස්සේ firms තමයි hire කරන්නේ factors. ඒ වගේම ඒගොල්ලන් goods and services sell කරනවා කියලා කියනවා. මේ තියෙන මොඩල් එක මේ මොඩල් එකෙන් පෙන්වලා තියන්නේ කොහොමද අපේ ඩොලර් එක මේ household සහ firms අතර හුවමාරු වෙන්නේ. ඒ වගේම නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා කොහොමද හුවමාරු වෙන්නේ. ඊට පස්සේ සාධක සේවා කොහොමද හුවමාරු වෙන්නේ කියලා තමයි පෙන්වලා තියෙන්නේ. එතකොට මේ firms එක පැත්තක තියෙනවා household තියෙනවා firms ලගෙන් මුලින්ම firms ලා ඉස්ලාම් production එක කරන්න ඕන. production එක කරන්න ඒගොල්ලන් මොකද කරන්නේ? labor and capital දෙනවා households ලා factor market එකට. factor market එකෙන් firms අරගන්නවා factors production එක සිද්ධ කරන්න. ඒ production එක කරාන් පස්සේ production එක කරනවත් එක්කම firms වල ඒ factors වෙනුවෙන් rent wages profits වගේ දේවල් ගෙවනවා. ඊට පස්සේ ඒක income එකක් විදියට households වලට යනවා. එතකොට households ළඟාව income එකක් ඉතුරු වෙනවා. ආදායමක් තියෙනවා. ඒ ආදායමෙන් households ලා මොකද කරන්නේ? පරිභෝජනය කරන්න goods and services purchase කරනවා. ඒකෙදි goods and services sell කරනවා firms. ඒ goods and services bought කරනවා firms විසින් households ලා විසින්. ඒ households ලා bought කරන මේ goods and services වල ඒගොල්ලන් spending ගෙවීම් සිද්ධ කරනවා. ඒ ගෙවීම් සිද්ධ කරන එක ඒක අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ goods and service market එක හරහා තමයි සිද්ධ වෙන්නේ. goods and service market එක හරහා සිද්ධ වෙනකොට ඒක firms වලට revenue එකක් විදියට ගන්න පුළුවන් කියලා කියනවා. ඕක තමයි circular flow එක කියලා කියන්නේ. ඔය මේක කරලා තියෙන්නේ සමස්ත ආර්ථිකයේ තියෙන කටයුත්ත යම්කිසි ලොකු කටයුත්තක් සිම්ප්ලි සරල කරලා පෙන්වලා තියෙන එක තමයි කරලා තියෙන්නේ. ඊළඟට production possibility frontier මේකෙදි කියන්නේ ඕගොල්ලන්ගේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා ආර්ථිකයක තියෙන සම්පත් ආර්ථිකය සතුව තියෙන සම්පත් පාවිච්චි කරලා ඒගොල්ලන්ට ආර්ථිකයට නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම භාණ්ඩ හා සේවා ප්‍රමාණය පෙන්වන එක තමයි මේ production possibility frontier එකෙන් කරන්නේ. එතකොට මේකෙදි graph එකක් combination of output that economy can possibly produce. ආර්ථිකයකට නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය combinations කියලා කියන්නේ සංයෝග. ඒ කියන්නේ භාණ්ඩ වර්ග දෙකක් තමයි මේකට අපි assume කරනවා භාණ්ඩ වර්ග දෙකක් විතර නිෂ්පාදනය කරන ආර්ථිකය කියලා. ඒ භාණ්ඩ වර්ග නිෂ්පාදනය කරන දෙකක් නිපදවන ආර්ථිකයක් වුණාන් පස්සේ අපේ මේකේ simplify කරලා ඒ භාණ්ඩ වර්ග දෙකෙන් කොයි වගේ combinations ද නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම වශයෙන්. අන්න ඒක අරගෙන නිෂ්පාදනය කරන්න පුළුවන් ඒ විදියට අරගෙන ඒ points ටික යා කරාන් පස්සේ අපිට එන වක්‍රය තමයි මේ PPF කියලා කියන්නේ. ඊළඟට කියනවා given the available factors of production and technology. ඒ කියන්නේ මේක දී ඇති අවස්ථාවේ තියෙන තාක්ෂණය හා සාධක අනුව තමයි මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය අඳින්නේ. එතකොට මේක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය අඳිනකොට අපි උපකල්පනය කරනවා constant factors and technology in the economy කියලා. ඒ කියන්නේ ආර්ථිකයේ factors සහ ඒ වගේම technology එක නොවෙනස්ව තියෙනවා කියලා අපි assume කරනවා. ඒක නිසා given the available කියලා කියන්නේ දී ඇති අවස්ථාවේදී තියෙන එකක් තමයි මේ දී ඇති අවස්ථාවේදී කියන්නේ මේ factors of production and technology එක හැම වෙලාවෙම ස්ථිරයි. ඒ කියන්නේ මේ නොවෙනස්ව තියෙනවා කියන එක තමයි කියන්නේ. ඊළඟට examples දීලා තියෙනවා. මේක assume කරනවා
two goods භාණ්ඩ වර්ග දෙකක් විතර නිෂ්පාදනය කරන ආර්ථිකයක් කියලා computers and wheat කියලා අරගෙන තිනවා මේක example එක විදියට one resource කියලා කියන එක සම්පතයි තියෙන්නේ එක සම්පත ඒ සම්පත තමයි labor කියලා අරගෙන තිනවා මේකින example එකක් විදියට ඊළඟ කියලා කියනවා economy has 50,000 labor hour per month available for production ඒ කියන්නේ මාසෙකට labor hours 50,000ක් විතරයි තියෙන්නේ කියලා උපකල්පනය කරනවා. හරිද? ඊට පස්සේ PPF එක අඳින්න ඉස්සෙල්ලා අපි මේ වගේ මේකක් අඳ ගන්න ඕනේ ටේබල් එකක්. මේ ටේබල් එකෙන් පෙන්නන්නේ කොච්චරක් මේකකට ප්‍රොඩියුස් කරන්න පුළුවන්ද කියලා. මේකේ ටේබල් එක දීලා තියෙනවා. Producing one computer requires 100 hours of labor. එක කම්පියුටර් එකක් නිෂ්පාදනය කරන්න පැය 100ක් labor hours 100ක් යනවායි කියලා කියනවා. ශ්‍රම පැය 100ක් යනවායි කියලා කියනවා. Producing 1 ton of wheat 10 hours labor. ඒ කියන්නේ එක ටොන් එකක් wheat කියලා කියන්නේ තිරිඟු 1 ටොන් එකක් හදන්න ඒ කියන්නේ එක ටොන් එකක් හදන්න ඒකට labor hours 10ක් යනවා කියලා කියනවා. එතකොට මේකෙදි එක ෆැක්ටර් එකයි තියෙන්නේ. එක ෆැක්ටර් එකක් තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට units ගාන production එකේ units ගාන හොයාගන්න පුළුවන් employee hours මේ විදිහට දුන්නොත්. මේකේ දීලා තියෙනවා employee labor hours විදිහට 50,000යි 40,000යි 25,000යි 10,000යි කියලා දීලා තියෙනවා. ඒ විදිහට දීලා තිනකොට wheat වලට 50,000ක් use කරනවා නම් labor hours ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම labor hours use කරලා තියෙන computer නිෂ්පාදනය සඳහා. එහෙම වුණොත් wheat වලට නිෂ්පාදනය සඳහා භාවිතා කරන්නේ අපි බිඳුවයි. ඒ කියන්නේ එක labor hour එකක්වත් use කරන්නේ නැහැ wheat නිෂ්පාදනය කරන්න. ඒ වගේ අවස්ථාවකදී අපිට දීලා තියෙනවා මෙතන required මේ එක unit එකක් හදන්න කොච්චරක් අපිට labor hours ඕනද කියලා labor hours 100ක් ඕනේ කියලා කියනවා. 50,000ට 100ෙන් බෙද්දාන් පස්සේ computers අපිට 500ක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම 40,000ක් තියෙනවා. 40,000 තියෙනකොට 40,000 100ෙන් බෙද්දාන් පස්සේ අපිට 400ක් computers නිෂ්පාදනය කරන්න පුළුවන්. 25,000ක් තියෙනවා. 25,000 100ෙන් බෙද්දාන් පස්සේ 250ක් අපිට computers නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම 10,000ක් තියෙනවා. 10,000 100ෙන් බෙද්දාන් පස්සේ අපිට computers 100ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි wheat වල පැත්ත. wheat වල අපි labor hours 10යි use කරන්නේ. labor hours ටොන් එකකට. එතකොට wheat වලට labor hours 10,000ක් use කරන අවස්ථාවේදී 10,000 10න් බෙද්දාන් පස්සේ ටොන් 1000ක් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ විදිහට අපි 50,000ක් වුණාන් පස්සේ මේක 50,000ක් වුණාන් පස්සේ ඒක 10න් බෙද්දාන් පස්සේ 5000ක් අපිට ටොන්ස් නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා ඒ විදිහට හදාගන්න පුළුවන්. ඒ පෙන්නන combinations තමයි production possibility curve එක නැත්තම් frontier එකේ points විදියට ගන්න වෙන්නේ මෙන්න මේ දීලා තියෙන production එකේ units ගණන් ටික තමයි. එතකොට ඒ විදියට ගත්තන් පස්සේ මේ විදියට අපිට production එකේ units ගාන ඒ කියන්නේ මේක ඇවිල්ලා අපි පෙන්වන්නේ units ගානට. ඒ කියන්නේ labor hours ගානටවත් එහෙම මේ factor එකක් මත පදනම් කරගෙන නෙමෙයි අපි මේකේ පෙන්වන්නේ units ගාන නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අනුව තමයි මේකේ product frontier එක පෙන්වන්නේ. එතකොට මෙතනදී point පෙන්වලා තිනවා A B C D කියලා. එතකොට A වලට 500යි බිඳුවයි computers 500යි අපි horizontal axis එක computers කියලා name කරලා තිනවා. vertical axis එක wheat කියලා name කරලා තිනවා. එතකොට A කියන point එකේදී computers 500ක් නිෂ්පාදනය කරනවා. wheat කිලෝ බිඳුවයි ටොන් බිඳුවයි produce කරන්නේ. එතකොට මේ මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ කියන combination එක තමයි පෙන්වන්නේ. B කියන අවස්ථාවේදී
400යි 1000යි 400යි 1000යි ඒ කම්බිනේෂන් එක තමයි මේ පෙන්වන්නේ. ඒ විදිහට මේ කම්බිනේෂන්ස් ඔක්කොම පෙන්වලා තියෙනවා. ඊට පස්සේ ඒක තේරුණාද කට්ටියට? මේ කර්ව් එක අඳින්නේ කොහොමද කියලා කම්බිනේෂන්ස් ගන්න විදිය. හරි. ඊළඟට තියෙන්නේ ඇක්ටිවිටි එකක් දීලා තියෙනවා on the graph. ඒ කියන්නේ මේකෙදි මේ points වලට ඇතුලෙන් තියෙන production මේ line එකට ඇතුලෙන් තියෙන ඕනම නිෂ්පාදන combination එක production combination එක ඕගලන්ට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ සම්පත් සම්භාරය තියෙනවා ඕගලන්ට මේ ඇතුලේ තියෙන ඕනම point එකක combination එකක් හදන්න. හැබැයි එළියෙන් තියෙන combination එකක් ගත්තාන් පස්සේ එළියෙන් තියෙන combination එක නිෂ්පාදනය කරන්න බෑ. මොකද සම්පත් ඕගලන්ට තියෙන සම්පත් ප්‍රමාණයට වඩා වැඩියෙන් use කරන utilize කරන area එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අඩුවෙන් use කරන utilization එක. ඒකෝ මේක ඇතුලේ තියෙන ඕනම possible units ගානක් ඕගලන්ට produce කරන්න පුළුවන්. එළියේ තියෙන units ගානක් ඕගලන්ට produce කරන්න බෑ. ඒක ඕගලන්ට මේ ඉස්සරහදී කතා කරන්නේ. ඊළඟ තියෙනවා activity එකක් දීලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා on the graph above find the points that represent 100 computers 3000 tons of wheat label it F. F කියලා point එකක් තියෙනවලු. ඒ F කියන point එකේදී ඕගොල්ලන්ට produce කරන්න පුළුවන්ද කියලා අහනවා. කම්පියුටර් 100ක් ඒ වගේම තිරිඟු කිලෝ ටොන් 3000ක් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. එතකොට ඕගොල්ලන් බලන්න ඕනේ අපිට තියෙන උපරිම ශ්‍රම පැය ගාන කොච්චරද? මේ economic has 15,000 labor hours කියලා කියනවනේ. 50,000 labor hours තියෙනවා කියලා කියන්නේ labor hours 50000ක් ඕගොල්ලන්ට ඉතුරු වෙලා නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. අපිට බලන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවේදී labor hours තියෙනවාද කියලා. මේකෙදී අපිට කරන්න තියෙන්නේ 100 computers කියලා කියන්නේ එක computer එකක් නිෂ්පාදනය කරන්න labor hours 100ක් යනවනේ. එතකොට computer 100ක් හදන්න labor hours කීයක් යනවද? 10000ක් යනවා. ඊළඟට ටොන් 3000ක් නිෂ්පාදනය කරනවා නම් ටොන් 3000කට එක ටොන් එකකට පැය 10 ගානේ ටොන් 3000කට ගත්තන් පස්සේ 30000ක් යනවා. එතකොට මේ 30000යි 10000යි එකතු කරාන් පස්සේ 40000යි. ඒ 40000 අපේ අර කියපු 50000ට වඩා අඩු වගයක්. එහෙන් 50000ට වඩා අඩු වගයක් නම් ඕගොල්ලන් තීරණය කරන්න ඕනේ මෙන්න මේ පොයින්ට් එක තියෙන්නේ හැම වෙලාවෙම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට ඇතුලේ. මෙන්න මේ ඇතුලෙන් තියෙන පොයින්ට් එක තමයි ඔය පෙන්නලා තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සම්පත් වලින් නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි සම්පත් ඌන උපයෝජනයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එක උපරිමයකට ලං වෙලා නැහැ. එෆිෂියන්ට් නැහැ. මෙතනදී එෆිෂියන්ට් නැහැ කියලා මතක තියාගන්න ඕනේ. ඊළඟට next find the point that represent 300 computers and 3500 tons of wheat. Label it G. G කියන අවස්ථාවට අපි හොයාගන්න කියලා කියනවා labor computers 300ක් සහ ටොන් 3500ක wheat හදනවයි කියලා කියනවා. එතකොට එහෙම ටොන් 3500ක wheat හදනවා නම් wheat වලට කිලෝ ටොන් එකක් හදන්න labor hours 10ක් යනවා. labor hours 10ක් යනවා කියලා කියන්නේ 3500 10න් වැඩි කරායින් පස්සේ 35000ක් හම්බ වෙනවා. ඊළඟට කම්පියුටර්ස් වලට අපිට එක කම්පියුටර් එකකට labor hours 100ක් යනවා කියලා අපි උඩදී කතා කරනවා. එතකොට එහෙම උඩදී කතා කරායින් පස්සේ අපි 35000යි මෙතන 30000ක් අපිට යනවා labor hours. එතකොට 35000යි 30000යි 65000යි 65000 කියලා කියන්නේ 50000ට වඩා වැඩි අගයක්. වැඩි අගයක් කියලා කියන්නේ ඒක නිෂ්පාදනය කරන්න බෑ. නිෂ්පාදනය කරන්න බැරි නිසා ඒක
G කියන පොයින්ට් එක තියෙන්නේ නිෂ්පාදන හැකියාව මායිමින් එහා. මෙන්න මේ පොයින්ට් එක තමයි මේ G කියන පොයින්ට් එක. මේක ප්‍රොඩියුස් කරන එක පොසිබල් නැහැ කියලා කියනවා. ඊළඟට මේකෙදි කියනවා computers requires 40,000 hours අපි හොයාගත්තා වගේ 40,000ක් hours යනවා කියලා කියනවා F කියන point එක හොයාගන්න. එතකොට possible but not efficient මේ කියන point එක possible නිෂ්පාදනය කරන්න පුළුවන් බැරි කමක් නැහැ. නිෂ්පාදනය කරාට ඒක efficientම කාර්යක්ෂම නිෂ්පාදන මට්ටමක් නෙමෙයි කියලා කියනවා. ඊළඟ කියනවා could get more for good without sacrificing any of work. ඒ කියන්නේ මේක කාර්යක්ෂමයි කියලා කියන්නේ ඕගොල්ලන්ට තව නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් කිසිම භාණ්ඩයකින් නිෂ්පාදනය අඩු නොකර. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට යනකොට ඕගොල්ලන්ට එක් භාණ්ඩයකින් sacrifice නැත්නම් නිෂ්පාදනය කැප කරන්න ඕන ප්‍රමාණය අඩු නෙමෙයි කැපකිරීමක් නැහැයි කියලා කියනවා. එතකොට sacrifice කරන්නේ නැතුව ඕගොල්ලන්ට production එක වැඩි කරන්න පුළුවන් කියලා කියනවා. මේකෙදි require කරනවා කියලා 65000ක් labor hours 65000ක් require කරන නිසා මොකද වෙන්නේ 50000ට වඩා වැඩි 50000ට වැඩි කියන්නේ මේගොල්ලන්ට මේක possible නෑ මේ not possible කියලා කියනවා මේ production level එක. ඒක තේරුණාද? හරි. ඊළඟට කියනවා the PPF what we know so far මොනවාද අපි මෙච්චර වෙලා දැනගත්ත කියලා තමයි PPF එකෙන් මොනවාද තියෙන්නේ කියලා අපි තව දුරටත් කතා කරනවා. එතකොට මේකෙදි කියනවා points on the PPF like A and B AE වගේ මේ production එකේ තිබ්බ මේ points නිෂ්පාදනය කරන්න පුළුවන් හැකි ඒවා කියලා කියනවා. ඒවා possible කියලා කියනවා. ඊළඟට කියලා තියෙනවා efficiently ඒවා full efficient කියලා කියනවා. points under the PPF ඒ කියන්නේ PPF curve එකට වඩා පහළින් තියෙන ඒවා not efficient කියලා කියනවා. same resources are underutilized කියලා කියන්නේ උණු ප්‍රයෝජනයක් සිද්ධ කරලා තියෙනවා කියලා කියනවා මේ සම්පත් වල. points about PPF මේ PPF එකට උඩින් තියෙන මෙන්න මේ වගේ අවස්ථාවක් ගත්තන් පස්සේ ඒ වගේ අවස්ථාවක් ප්‍රොඩක්ෂන් එක සිද්ධ කරන්න අමාරුයි කියලා කියනවා. දැන් ඕගොල්ලන් හිතන්න මෙන්න මේ වගේ අවස්ථාවක් නිෂ්පාදනය කරන්න ඕනොත් ඕගොල්ලන් මොකද්ද කරන්නේ? ආර්ථිකේ මොකද්ද කරන්න ඕනේ සාමාන්‍යයෙන්? මෙහෙම අවස්ථාවක් ආවොත් මේ ප්‍රොඩක්ෂන් එකක් සමහරක් විට එක්සෑම් එකේ ටෙස්ට් කරන්න පුළුවන් ඕගොල්ලන්ට කොහමද මේ විදියට මේකක් ආවොත් කොහොමද කරන්න කියලා. එතකොට මේ වගේ අවස්ථාවකදී ඕගොල්ලන්ට කරන්න පුළුවන් එකම දේ තමයි සම්පත් වැඩි කරගන්න එක. resources වැඩි කරගන්න එක. maximizing resources වැඩි කර ගැනීම තුලින් තමයි ඕගොල්ලන්ට මේකෙදි මේ නිෂ්පාදන මට්ටම ළඟා කරගන්න පුළුවන්. import කරලත් පුළුවන්. import කරාම පස්සේ සම්පත් සම්භාරය වැඩි කරගන්න පුළුවන්. මේ වගේ දේවල් අහයි සමහරක් විට. trade off එක නම් කරන්න බෑ. trade off එක කරනවායි කියලා trade off එකම පුළුවන්. trade off එකේදී හැබැයි මේකෙදි සිද්ධ වෙන්නේ මේ point දෙකම කරගන්න බෑ. මේ production process level දෙකම ගන්න බෑ. හැබැයි මේක import export වගේ දේවල් වලින් මේක ළඟා කරගන්න පුළුවන්. trade off එක මගින් කරන්න බෑ. trade off එක කරන්න පුළුවන් මේ production possibility curve එක මත තියෙන ලක්ෂවල එකිනෙකට ගමන් කරනකොට trade off එක කරගන්න පුළුවන් කියලා මතක තියාගන්න. technology development පුළුවන්. technology development එකකින් පුළුවන්. හොඳයි නේ ඔයගොල්ලෝ. හරි.
ඊළඟ කතා කරනවා moving along the PPF එක දිගේ එහාට මෙහාට ගමන් කිරීමෙන් මොකද්ද පෙන්වන්නේ කියලා කියනවා. involve shifting resources from the production of the one good to the other. ඒ කියන්නේ මේ production possibility curve එක වලින් ලෝන් එකකින් පුළුවන් ඒත් මේකෙදි ලෝන් එකක් කියන එක ගන්න එපා. ඒක ෆයිනෑන්ෂල් දෙයක් නේ. මේ අපි ආර්ථික විද්‍යාවේ මුදල් කියන්නේ යෙදවුමක් විදියට භාවිතා කරන්නේ නැහැ නේ. එතකොට ලෝන් එකක් කියන එක ගන්න එපා. ඒක ටිකක් රියලිස්ටික් නෑ. හරිද? රිසෝසස් වලින්ම ලියන්න බලන්න. එහෙම ප්‍රශ්නයක් ආවොත් රිසෝසස් ප්‍රමාණය වැඩි කරන්න ගන්න පුළුවන් ටෙක්නොලොජි එක. ඊට පස්සේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ඒ වගේ දේවල්ම තෝරගන්න බලන්න. ඉන්වෙස්ට්මන්ට්ස් පුළුවන් ඒත් ඉන්වෙස්ට්මන්ට්ස් කරන්න ඕනේ ලංකාව ඇතුලෙන් නෙමෙයි. කියන්නේ ආර්ථිකය ඇතුලෙන් ඉන්වෙස්ට්මන්ට්ස් කරොත් අමාරුයි. ආර්ථිකය ඇතුලෙන් නැතුව ආර්ථිකය පිටින් ඒ කියන්නේ විදේශ රටකින් ඉන්වෙස්ට්මන්ට්ස් කරනවා නම් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ට්‍රේඩ් ඔෆ් කියලා කියන්නේ දැන් කතා කරන්නේ ට්‍රේඩ් ඔෆ් එක ගැන තමයි. ට්‍රේඩ් ඔෆ් එක කියලා කියන්නේ moving along the PPF. ඒ කියන්නේ එක අපි කියවනේ ට්‍රේඩ් ඔෆ් එකක් කියලා කියන්නේ ගනුදෙනු කිරීමක් වගේ දෙයක් කියලා. ඒ කියන්නේ මේක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මත 1 ලක්ෂයකින් ඉඳන් තවත් ලක්ෂයකට ගණන් කරනකොට එක් භාණ්ඩයක නිෂ්පාදනය අඩු කරලා අනිත් භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරනවානේ. දැන් මේ B කියන පොයින්ට් එකේ ඉඳන් C කියන පොයින්ට් එකට යනකොට හරිද? B කියන පොයින්ට් එකේ ඉඳන් C කියන පොයින්ට් එකට යනකොට මේකෙදි B කියන පොයින්ට් එකේදී wheat 1000 tons හදනවා. ඊට පස්සේ 400ක් tons 400ක් කම්පියුටර්ස් නිෂ්පාදනය කරනවා. එතකොට මේ B කියන පොයින්ට් එකේ ඉඳන් C කියන පොයින්ට් එකට යනකොට මේ 2000ක් දක්වා වැඩි වෙලා තියෙනවා wheat වල ප්‍රමාණය. එතකොට wheat 2000ක් දක්වා වැඩි වෙලා තියෙනවා නම් 2000ක් දක්වා වැඩි වෙලා තියෙනවා. කම්පියුටර්ස් 250ක් දක්වා අඩු වෙලා තියෙනවා. 400 ඉඳන් 250 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට කම්පියුටර්ස් කැප කරලා තමයි මේ wheat කියන එක තෝරගෙන තියෙන්නේ. අන්න ඒ විදිහට තෝරගන්න එක තමයි කියන්නේ ට්‍රේඩ් ඔෆ් එකක් කරනවා කියලා. ඒ කියන්නේ මේ product possibility frontier එකේ මත ගමන් කරනවා නම් 1 ලක්ෂයකින් ඉඳන් තවත් ලක්ෂයකට අන්න ඒ වගේ අවස්ථාවකදී ට්‍රේඩ් ඔෆ් එකක් සිද්ධ කරනවායි කියලා අපි කියනවා. ඒක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. මේ විදිහට society face getting more one good requires sacrifice some of other. ඒ කියන්නේ එක භාණ්ඩයක් නිෂ්පාදනය තෝරා ගන්නකොට අනිත් භාණ්ඩයේ ඒ වෙනුවෙන් කැපකිරීමක් සිද්ධ වෙනවා කියන එක තමයි ඔය පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟ තියෙනවා the slope of the PPF. slope of the PPF කියලා කියන්නේ මේ production possibility curve එකේ බෑවුම. මෙන්න මේක. මේ බෑවුමින් පෙන්වන්නේ ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය කියන්නේ opportunity cost එක කියලා කියනවා. opportunity cost එක තමයි පෙන්වන්නේ කියලා කියනවා. opportunity cost එක මගින් තමයි මේ frontier එකේ slope එක පෙන්වනවා කියලා කියන්නේ. ඊළඟට opportunity cost එක පෙන්වන්නේ කොහොමද කියලා slope එක පෙන්වනවා. slope එක ඒ කියන්නේ මේක හැම වෙලාවෙම ඍණාගයක් වෙනවා කියලා කියන්නේ වමේ සිට දකුණට පහළට බෑවුම් වෙනවා මේ වක්‍ර. opportunity cost PPF එක එහෙම පහළට බෑවුම් වෙනවා නම් අපි දන්නවා එතන තියෙන ඍණ සම්බන්ධතාවයක්. අනිවාර්යෙන් එහෙනම් opportunity cost එකත් ඍණ ගාණක් වෙන්න ඕනේ. මෙතන පෙන්වලා තියෙනවා slope එක හොයන විදිය. slope එක හොයන්නේ කැප කරන අවස්ථාවේ වටිනාකම බෙදීම තෝරා ගන්න අවස්ථාවේ වටිනාකම. කැප කරනවා කියලා කියන්නේ එක භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරද්දී ඒ වෙනුවෙන් අනිත් භාණ්ඩයේ නිෂ්පාදනය අඩු කරන ප්‍රමාණය. දැන් මෙතන ගත්තාන් පස්සේ මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් මේ පොයින්ට් එකට එනවයි කියලා හිතමුකෝ. මේ පොයින්ට් එකේ ඉඳන් මේ පොයින්ට් එකට එනකොට මේකේ අඩු කරනවා නිෂ්පාදනය අඩු කරනවා wheat වල 5000 ඉඳන් 4000 දක්වා. 5000 ඉඳන් 4000ට ඍණ 1000යි එතකොට වෙනස තියෙන්නේ. එතකොට ඍණ 1000 බෙදීම
100 කියලා කියන්නේ අපි තෝරාගන්නේ කම්පියුටර්ස් නිෂ්පාදනය වැඩි කරනවා මේ පොයින්ට් එක ඉඳන් මේ පොයින්ට් එකට එනකොට කම්පියුටර්ස් නිෂ්පාදනය වැඩි කරනකොට මොකද වෙන්නේ නිෂ්පාදනය බිඳුවේ ඉඳන් 100ට වැඩි කරලා තියෙනවා එතකොට ඒ 100 තමයි අපි තෝරා ගන්න අවස්ථාවේ වටිනාකම් විදියට ගන්න. එතකොට අපිට ආවස්තික පිරිවැය විදියට එනවා ඍණ 10ක් කියලා. මේ ඍණ 10 ඇවිල්ලා කම්පියුටර්ස් තෝරා ගැනීමේ ආවස්තික පිරිවැය කියලා මතක තියාගන්න ඕනේ. මේක කියලා තියෙනවා opportunity cost of computer equal 10 ton of wheat. ඒ කියන්නේ එක කම්පියුටර් එකක් නිෂ්පාදනය කිරීම සඳහා කිලෝ 10ක ටොන් 10ක වීට් කැප කිරීමට සිද්ධ වෙනවා කියන එක තමයි ඕකේ අර්ථය වෙන්නේ. හරිද? ඒක තේරුණාද? හරි. ඊළඟට PPF curves flatter වෙන්නත් පුළුවන් steeper වෙන්නත් පුළුවන් කියලා කියනවා. මේ flatter වෙනකොට opportunity cost එක කොහොමද තීරණය වෙන්නේ? steeper වෙනකොට කොහොමද? steeper කියලා කියන්නේ දල බෑවුමක්. flatter කියලා කියන්නේ මද බෑවුමක් කියනවා තමයි සිංහලෙන් කියන්නේ. එතකොට මේකෙදි in which countries opportunity cost of cloth lower? මේ clothes නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය අඩු මොන රටේද කියලා අහනවා. හරිද? අඩු මොන රටද කියලා හොයන්න අපි දෙකේම opportunity cost එක හොයාගන්න ඕනේ. France වල opportunity cost එක ගත්තොත් මේකෙදි අපි තෝරගන්නේ clothes තෝරගන්නකොට අපි කැප කරන්නේ wine. එතකොට අපිට මෙතන production එකේ හොයාගන්න අපිට තියෙන්නේ එකම එක දෙයයි ඒ තව පොයින්ට් එකකට ගමන් කරනකොට කොච්චරක් අපි කැප කරනවද ඒ වෙනුවෙන් අපි කොච්චරක් තෝරගන්නවද කියලා අපි හොයාගන්න ඕනේ. දල වශයෙන් ගත්තයින් පස්සේ මේකේ අපි හිතමු ෆ්‍රාන්ස් වල 600ක් නිෂ්පාදනය කරනවා වයින් ඒ වගේම ක්ලෝත්ස් නිෂ්පාදනය කරනවා බිඳුවක්. ඒ අවස්ථාවේ ඉඳන් 500ක් වයින් නිෂ්පාදනය කරලා 100ක් ක්ලෝත්ස් නිෂ්පාදනයේට ආර්ථිකය යොමු වෙනවා. එහෙම ආර්ථිකය යොමු වෙනකොට මේකෙදි අපි තෝරගන්නේ 100ක් යුනිට්ස් ක්ලෝත් යුනිට් 100ක් රෙදි 100ක් අපි තෝරගන්නවා 100ක් කියලා ගන්නත් බෑ මේක 50ක් වගේ තමයි ගන්න පුළුවන් 50ක් වගේ තමයි ගන්න පුළුවන් මේකෙදි 50ක් කියලා කියන්නේ කැප කරන අවස්ථාවේ වටිනාකම 100යි එතකොට මේ තෝරා ගන්නවා 50ක් කියලා වගේ තමයි එන්නේ මෙතනට මේ 50ක් විතර තමයි එන්නේ. එතකොට 50ක් විතර එනකොට තෝරාගන්නේ 50ක්. එතකොට 150න් බෙද්දාන් පස්සේ අපිට ආවස්තික පිරිවැය විදියට එනවා දෙකක් කියලා. මම මේ දල වශයෙන් කියන්නේ දෙකයි කියලා මතක තියාගන්න. ඊළඟ මෙතනදී ඉංග්ලන්ඩ් වල අපි හිතමු clothes වයින් 200ක් නිෂ්පාදනය කරනවා ක්ලෝත් බිඳුවයි වයින් 100ක් දක්වා නිෂ්පාදනය අඩු කරලා ක්ලෝත්ස් නිෂ්පාදනය වැඩි කරාන් පස්සේ ක්ලෝත්ස් අපි නිෂ්පාදනය කරනවා 150ක් විතර වෙන්න නිෂ්පාදනය කරනවා. එතකොට 100 බෙදීම 150 ඇවිල්ලා 2 3න් බෙද්දාන් පස්සේ 0.66ක් වගේ 0.66ක් වගේ තමයි මේකේ ආවස්තික පිරිවැය වෙන්නේ. එතකොට මේකෙදි ආවස්තික පිරිවැය අඩු වෙන්නේ ඉංග්ලන්ඩ් කියන රටේ කියලා මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ක්ලොත්ස් නිෂ්පාදනය කරනකොට අඩුවෙන් කැපකිරීමක් තියෙන්නේ ඉංග්ලන්ඩ් කියන රටේ කියලා මතක තියාගන්න ඕනේ. ඒක පැහැදිලි කරලා තියෙනවා. මේ ඉංග්ලන්ඩ් වල තමයි තියෙන්නේ කියලා කියනවා වැඩිපුර අඩු ආවස්තික පිරිවැය. එතකොට මේකෙදි because its PPS not as steeper as France. ඒ කියන්නේ ප්‍රංශයේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය වගේ ඉංග්ලන්ඩ් වල නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ස්ටීප් නෑ. ස්ටීප් නෑ කියන්නේ දල බෑවුමක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මේක මද බෑවුමක් තියෙන්නේ. මද බෑවුමක් තියෙනකොට හැම වෙලාවෙම ආවස්තික පිරිවැය අඩු වෙනවා කියලා කියනවා.
17 වෙනි ස්ලයිඩ් එක. මේ opportunity cost එක ගන්න විදිය තමයි මේකේ කියලා තියෙන්නේ. opportunity cost එක ගන්නේ කැප කරන අවස්ථාවේ වටිනාකම බෙදීම තෝරා ගන්න අවස්ථාවේ වටිනාකම. මෙන්න මේකෙදි වෙලා තියෙන්නේ 5000 කියන 5000යි 0යි කියන පොයින්ට් එකේ ඉඳන් 5000යි 4000යි 100යි කියන පොයින්ට් එකට ඇවිල්ලා තියෙනවා. මේ කර්ව් එක දිගේ එක පොයින්ට් එකකින් තව පොයින්ට් එකකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ පොයින්ට් එකට ආවෙන් පස්සේ අපි කැප කරලා තියෙනවා වීට් ටොන් 1000ක්. කැප කරලා තියෙනවා වීට් ටොන් 1000ක්. ඍණ 1000ක් අපි කැප කරලා තියෙනවා. ඒක වෙනුවෙන් අපි තෝරාගෙන තියෙනවා කම්පියුටර් 100ක්. කම්පියුටර් 100ක් තෝරාගෙන තියෙනවා. එතකොට ওই විදිහට හොයාගත්තන් පස්සේ අපිට ආවස්තික පිළිවෙල විදිහට ගන්න වෙනවා ඍණ 10ක් කියලා. එතකොට අපි ඒකද කියන්නේ opportunity cost of one computer. එක කම්පියුටර් එකක් නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිළිවෙල විදිහට ටොන් 10ක් වීට් නිෂ්පාදනය කිරීම කියන වටිනාකම ගන්න වෙනවායි කියලා තමයි ඔය පැහැදිලි කරලා තියෙන්නේ. ආවස්තික පිරිවැය කියන්නේ මූල්‍ය සංකල්පයක් නෙමෙයි මූර්ත සංකල්පයක් කියලා මතක තියාගන්න. ඒක මට කියන්න අමතක වුණා. ආවස්තික පිරිවැය කියන්නේ හැම වෙලාවෙම භාණ්ඩ හා සේවා වලින් මනින දෙයක් මිසක් මේ වටිනාකම රුපියල් වලින් මනින එකක් නෙමෙයි කියලා මතක තියාගන්න. හරිද? ඒක පැහැදිලිද? මේ ප්‍රශ්නේ අහපු එක්කෙනා. තාමත් අපැහැදිලිද? මූර්ත වලට ඉංග්‍රීසියෙන් ඒක අහන එකක් නෑ. මටත් ඒක හරියට මතක නෑ. මතක නෑ ඒක අහන එකක් නෑ. ඒත් ඕගොල්ලන් මතක තියාගන්න එහෙම සංකල්පයක් තියෙන concept එකක් තියෙනවායි කියලා. මම ඒක හොයලා බලලා ඕගොල්ලන්ට කියන්නම් ඊළඟ දවසේ. ආන්තික ආවස්තික පිරිවැය තමයි ඔය කියන්නේ. එක් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ මනිටරි නෙමෙයි. මන්ත්‍ර කියලා කියන්නේ මූල්‍ය. හරි. රියල් මූර්ත කියන්නේ රියල් කියන එක රියල් කන්සෙප්ට් එකක් තමයි මේ මූර්ත කියලා කියන එකට කියන්නේ. ඒක මතක තියාගන්න රියල් කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ මූර්ත කියන්නේ රියල් කන්සෙප්ට් එකක් කියලා මතක තියාගන්න. හරි. ඊළඟට economic growth and PPF ආර්ථික වර්ධනය වෘද්ධිය සහ ආර්ථික වෘද්ධිය සහ product possibility frontier එකේ අතර තියෙන සම්බන්ධතාවය තමයි මේක කියන්නේ. මේකෙදී ආර්ථික වෘද්ධියක් කියලා කියන්නේ ආර්ථිකයේ සතු තියෙන සම්පත් සම්භාරය වැඩි වෙනවා. සම්පත් සම්භාරය වැඩි වෙනවයි කියලා කියන්නේ නිෂ්පාදන හැකියාවත් වැඩි වෙන්න ඕනේ. ඒතකොට නිෂ්පාදන හැකියාව වැඩි වෙනවයි කියලා කියන්නේ මේ කළු පාට ලයින් එකේ ඉඳන් රතු පාට ලයින් එකට දකුණට විතැන් වෙනවා. දකුණට shifting වෙනවා. shift upward outward නැත්නම් shift to the right තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට මේ කියන සිද්ධ වෙන්නේ ආර්ථිකයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට possible outcomes කියලා කියන්නේ combinations ඒගොල්ලන්ට වැඩිපුර ගන්න පුළුවන් වෙනවායි කියලා කියනවා. එතකොට නිෂ්පාදන හැකියාව මායින් බක්‍රේ මේ කළු පාට ලයින් එකේ ඉඳන් රතු පාට ලයින් එකට වෙනස් වෙනවායි කියලා මතක තියාගන්න ඕන. real estate material. real concept එකක් විදිහට තමයි මම මූර්ත සංකල්පයක් කියන එක මතක තියාගන්න ඕන. real concept එකක් විදිහට. හරිද? with the additional resources or an improvement in technology the economy can produce more computers. කියන්නේ ආර්ථිකයේ මේ තාක්ෂණයේ දියුණුවක් නිසා හරි ආර්ථික වෘද්ධියක් නිසා හරි ආර්ථික සම්පත් සම්භාරය වැඩි වුණොත් ඒගොල්ලන්ට වැඩිපුර
වීට් වගේම කම්පියුටර්ස් කියන දෙකම නිෂ්පාදනය කරන්න පුළුවන් වෙනවා කියන ආර්ථික වෘද්ධියක් කිව්වන් පස්සේ මේකේ එක අක්ෂයකින් විතරක් නෙමෙයි විතැන් වෙන්නේ අක්ෂ දෙකෙන්ම සමාන්තරව විතැන් වෙන්න ඕනේ. මේ අක්ෂ දෙකෙන්ම සමාන්තරව විතැන් වීම පෙන්වන්නේ හැම වෙලාවෙම ආර්ථික වෘද්ධියක් කියලා මතක තියාගන්න ඕනේ. හරිද? ඊළඟට shapes of the PPF. දැන් අපි කතා කරන්න හදන්නේ ආවස්තික පිරිවැයේ කොටස් දෙකක් තියෙනවා. වැඩෙන ආවස්තික පිරිවැය සහ ස්ථාවර ආවස්තික පිරිවැය කියලා. අන්නේ ආවස්තික පිරිවැයේ හැසිරීම අනුව PPF එකේ හැඩය තීරණය වෙන්නේ කොහොමද කියලා තමයි දැන් කතා කරන්න හදන්නේ. එතකොට මේකෙදි කියනවා shape of the PPF. straight line එකක් කියලා කියන්නේ constant opportunity cost. constant opportunity cost එකක් කියලා කියන්නේ ස්ථාවර ආවස්තික පිරිවැයක් තියෙනවා කියලා කියනවා. bowed outward නැත්තම් concave කියලා කියනවා. concave to origin කියලා කියනවා. මේ හැඩයට තවත් මේ bow outward කියලා කියනවා. ඒ කියන්නේ මූලයට අවතල නැත්තම් පිටතට උත්තල වක්‍රාකාර PPF එකක් හැදෙනවා. අන්නේ අවස්ථාවේදී opportunity cost එක තියෙනවා කියලා කියනවා. increasing opportunity cost එක වැඩි වෙන ආවස්තික පිරිවැය විදිහට තියෙනවා කියලා කියනවා. ඊළඟ දෙයක් තියෙනවා previous straight line එකට previous example එක ගන්න පුළුවන් කියලා කියනවා. මේදී straight line මේ විදිහට තියෙන ඕනම PPF එකක තියෙන්නේ ස්ථාවර ආවස්තික පිරිවැය කියලා මතක තියාගන්න. constant opportunity cost එක කියලා මතක තියාගන්න ඕනේ. ඊළඟට bowed outward එකක් කියලා කියන්නේ increasing opportunity cost එක කියලා කිව්වා. as more units of goods are produced අපි නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනකොට we need to give up increasing amount of the goods produced. අපි නිෂ්පාදනය කරන භාණ්ඩය වෙනුවෙන් අපි කැප කරන ප්‍රමාණය එන්න වැඩි වෙනවා. අන්න ඒක තමයි මේ bowed outward කියන concept එකෙන් පෙන්නනවා කියලා කියන්නේ. එතකොට මේකෙදි beer සහ mountain bikes කියලා ගත්තන් පස්සේ මේක සාමාන්‍යයෙන් beer වලට ගන්න materials නුයි mountain bikes හදන්න ගන්න materials නුයි දෙකක්නේ. ඒ කියන්නේ සමජාතීය නෑ. identical නෑ. එතකොට identical නැහැ කියලා කියන්නේ මේකේ අනිවාර්යෙන් එක භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී අනිත් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය අනිවාර්යෙන් එකකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කැප කරන ප්‍රමාණය තෝරා ගන්න ප්‍රමාණයට වඩා වැඩි වෙන්න ඕනේ කියලා කියනවා. ඒ විදිහට තමයි මේ පෙන්නන්නේ as the economy shift resources from the beer to mountain bikes. ඒ කියන්නේ beer වලින් නම් mountain bikes නිෂ්පාදනය තෝරා ගන්නවා නම් මෙන්න මේ පැත්තට තමයි ගමන් කරන්නේ වක්‍රය මත PPF become steeper. PPF become steeper කියලා කියන්නේ අර මෙතන අපි කතා කරානේ ඉංග්ලන්ඩ් වල මේ production possibility curve එකේ opportunity cost එක අඩුයි කියලා flatter වෙනකොට. හැබැයි steeper එකේ opportunity cost එක වැඩි කියලා කියනවා. එතකොට මේකෙදි මේ කියන්නේ ඒ සරල රේඛීය හැඩයක් වෙනවා කියලා නෙමෙයි. සරල රේඛීය හැඩයක් වෙනව නෙමෙයි. ඒකෙන් පැහැදිලි කරන්නේ opportunity cost එක එන්න වැඩි වෙනවා කියන එක. අතන අපි කතා කරාම මේකේ opportunity cost එක වැඩි කියලානේ අපි කිව්වේ. හරිද? මේ flatter වෙනකොට opportunity cost එක අඩුයි. ඒ opportunity cost එක වැඩි වෙන්නේ steep කියලා කියන්නේ මෙතන හැඩය වෙනස් වෙන්නේ නැහැ. මේ වක්‍රයේ හැඩය ඒ විදිහම තමයි. මේකෙන් අර්ථ කරන්නේ මේකේ මේ පැත්තට ගමන් කරනකොට එකක් වෙනුවෙන් කැප කරන අනිත් භාණ්ඩයේ ප්‍රමාණය නැත්තම් mountain bikes තෝරා ගැනීම නිසා beer කැප කරන ප්‍රමාණය එන්න වැඩි වෙනවා කියන එක තමයි පැහැදිලි කරන්නේ. And opportunity cost of mountain bikes are increase. ඒ කියන්නේ mountain bikes තෝරා ගැනීමේ opportunity cost එක එන්න වැඩි වෙනවා කියලා පෙන්වනවා. ඒක පැහැදිලි කරලා තියෙනවා මේකෙන්. මේකේ ඉස්සල්ලාම තියෙන්නේ opportunity cost of mountain bike is low. මේ මුල් අවස්ථාවේදී opportunity cost එක අඩුයි කියලා කියනවා. mountain bikes තෝරා ගැනීමේදී කැප කරන්න වෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. මේ පෙන්නනවානේ මේ මෙතන මේ පේන්න තියෙන ප්‍රමාණය තමයි බියර් කැප කරන්න වෙන්නේ. තෝරා ගන්න පුළුවන් ඊට වඩා ගොඩක් mountain bikes. එතකොට මුල් අවස්ථාවේදී opportunity cost එක low වෙනවා කියලා කියනවා. ඊළඟට දෙවෙනි අවස්ථාවට ගත්තන් පස්සේ B කියන point එකේ ඉඳන් ගත්තන් පස්සේ B කියන point එකේදී තෝරා ගන්න බොහොම සුළු ප්‍රමාණයක් කැප කරන්න වෙනවා ලොකු ප්‍රමාණයක්. බියර් ගොඩක් අපිට කැප කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ අවස්ථාවේදී. එතකොට ඒ අවස්ථාවේදී opportunity cost එක වැඩි කියලා මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ එන්න opportunity cost එක මේ පැත්තට ගමන් කරනකොට වැඩි වෙගෙන යනවා. හරිද?
ඒක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. ඊළඟට ඒක තේරුණාද කට්ටියට? හරි. ඊළඟට the PPF is bought outward when මේ මූලයට අවතල හැඩයක් ගන්නෙ මොන වගේ හේතුන් නිසාද කියලා තමයි දැන් කතා කරන්න හදන්නේ. එතකොට මේකට බලපානවා කාර්යක්ෂමතාවය. අපි සම්පත් වල තියෙන කාර්යක්ෂමතාවය එකිනෙකට වෙනස් වෙනවා නම් efficiency එක වෙනස් වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී මේ වගේ හැඩයක් ගන්නවා කියලා කියනවා. ඊළඟට කියලා තියෙනවා different workers have different skills. different skills තියෙනවා කියලා කියන්නේ මොකද්ද? productivity එක පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් productivity එක වෙනස් වෙනවා කියලා කියන්නේ පුද්ගලයාට වෙනස් වෙනවා කියලා කියන්නේ skill labor එක අපි ගොඩක් use කරලා තිනවා අපිට opportunity cost එක අඩුවෙන් යන්න පුළුවන්. අන්න ඒ වගේ opportunity cost එක වෙනස් වෙන්න බලපෑමක් ඇති කරනවා කියලා කියනවා මේ labors ලා තියෙන skills අනුව. ඊළඟට තියෙනවා different opportunity cost of producing one good in terms of each other or in terms of other. opportunity cost එක වෙනස් වීමත් මේකට එක අවස්ථාවෙන් අවස්ථාවට opportunity cost එක වෙනස් වීමත් මේකට බලපෑමක් ඇති කරනවා කියලා කියනවා. ඊළඟ කියලා තියෙනවා there is some other resources or mix of resources with varying opportunity cost. අපි සම්පත් මිශ්‍රයක් සම්පත් ඒ කියන්නේ මේකෙදි මේ අපි හිතමුකෝ different types of land suited for different uses. ඒ කියන්නේ එක ව්‍යාපාර පටන් ගන්න සුදුසු resources තියෙනවානේ. අපි හිතමු භූමිය ගත්තයින් පස්සේ ඒ ව්‍යාපාර ආරම්භ කරන්න තියෙන හැකියාව වෙනස්. ඒ කියන්නේ අපි හිතමු මාකට් එකක් වගේ දාන්න නම් මාකට් එක දාන්න ජනාකීර්ණ ප්‍රදේශයක තිබ්බාම එතන opportunity cost එක අඩුයි කියලා කියනවා. ඒ වගේ resources වල තියෙන වෙනස් වීම මත ඒ resources locate වෙලා තියෙන විදිය මත ඒ වගේ දේවල් නිසා මේ opportunity cost එක වෙනස් වෙන්න පුළුවන් කියලා කියනවා. ඊළඟ microeconomics and macroeconomics කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දිනවා. microeconomics කියලා කියන්නේ the study of household and firms make decision and how they interact in market. ඒ කියන්නේ පුද්ගලයන් සහ ඒ කියන්නේ කුටුම්බ සහ ව්‍යාපාර ආයතන අන්තර්ක්‍රියා පවත්වන්නේ කොහොමද මාකට් එකක් ඇතුලේ කියන එක සහ ඒගොල්ලන් ඩිසිෂන් මේක් කරන්නේ කොහොමද කියන එක කතා කරන එක තමයි කියලා කියනවා මයික්‍රෝ ඉකොනොමික්ස් කියලා කියන්නේ. මැක්‍රෝ ඉකොනොමික්ස් කියලා ගත්තයින් පස්සේ මේකද කියන studies the study of economy wide phenomena including inflation, unemployment and economic growth. මේකෙදි කතා මයික්‍රෝ ඉකොනොමික්ස් වලදී කතා කරනවා කියලා කියන්නේ ආර්ථිකයේ සමස්තයක් විදියට. නැත්තම් වයිඩ් ෆිනොමිනා එකක් කියලා කියන්නේ මේ පුළුල් සංකල්පයක්. මේ කියන්නේ ආර්ථිකයේ සමස්තයක් විදියට ගන්නවා කියන එක තමයි උතන කියන්නේ. ආර්ථිකයේ සමස්තයක් විදියට අරගෙන සමස්තයක් විදියට අරගෙන ඉන්ෆ්ලේෂන් එක කියලා කියන්නේ උද්දමනය, unemployment, සේවා වියුක්තිය සහ ආර්ථික වෘද්ධිය වගේ දේවල් එක සංසන්දනය කරලා පිළිබඳව අධ්‍යයනය කරනවා නම් අපි කියන එකට මැක්‍රෝ ඉකොනොමික්ස් එකක් කියලා. ඊළඟ positive statements and normative statements. ඒතකොට මේක යථානුරූපී අභිමතානුරූපී කියලා මොකක් හරි ඉගෙනනවා නේද? මේ එක්සෑම් එක ටෙස්ට් කරන්නයක් නෑ වැඩිය. යථානුරූපී සහ අභිමතානුරූපී කියලා ප්‍රකාශ තියෙන්නේ. අන්න ඒව තමයි මේක කියන්නේ positive statement එකක් කියලා කියන්නේ attempt to describe the world as it is. ලෝකයේ තියෙන ආකාරයෙන්ම අපි පැහැදිලි කරන්න උත්සාහ කරනවා නම් අන්න ඒකට අපි කියනවා කියලා කියනවා positive statements එකක් කියලා. ඊට පස්සේ කියලා තියෙනවා confirm or refute by examining evidence, minimum wage laws cause to unemployment. ඒ කියන්නේ මේකෙදි evidence එක තමයි මේගොල්ලන් evidence කියලා කියන්නේ සාක්ෂි. එක සාක්ෂියේ prove කරන්න පුළුවන් සාක්ෂි අනුව තමයි කියලා කියනවා මේගොල්ලන් තීරණ ගන්නෙ. එතකොට minimum wage rates ගත්තන් පස්සේ wage laws cause unemployment. ඒ කියන්නේ wage rate එක එන්න අඩු වෙනකොට
අන්එම්ප්ලොයිමන්ට් එක වැඩි වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඒතකොට වෙනස් වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා. ඒක පෙන්වන එක තමයි කියලා කියනවා පොසිටිව් ස්ටේට්මන්ට්ස් වල ඩිස්ක්‍රිප්ටිව් කියන්නේ පොසිටිව් ස්ටේට්මන්ට් වලදී කරන්නේ. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකක් වගේ දෙයක් පෙන්වන එක තමයි මේකෙදි සිද්ධ කරන්න කියලා කියනවා. ඊට පස්සේ normative statements ගත්තන් පස්සේ attempt to describe how the world should be. ඒ කියන්නේ ඒගොල්ලන් පැහැදිලි කරන්න උත්සාහ කරනවා කියලා කියනවා ලෝකේ තියෙන ඕනේ මොන විදියටද තිබෙන විදිය නෙමෙයි තියෙන්න ඕනේ මොන විදියටද. ඒ කියන්නේ පුද්ගලයාට අනුව තමයි එයා තීරණය කරන්නේ. ඒ වගේ ස්ටේට්මන්ට්ස් වලට කියනවා කියලා normative statement. ඊළඟට positive statements normative statements නුයි examples දීලා තියෙනවා. activity එකක් දීලා තියෙනවා which statements is positive and which are normative. මොනවාද positive ඊට පස්සේ මොනවාද normative කියලා අහලා තියෙනවා. how can you tell the difference? කොහොමද මේකේ වෙනස හඳුනාගන්නේ කියලා කතා කරන්න තියෙනවා. මේක කියලා තියෙනවා price raise when government increase the quantity of money. ඒක relationship එකක් පෙන්නන. එතකොට relationship එකක් පෙන්නනකොට ඒක positive statement එකක් විදිහට ගන්නවා කියලා කියනවා. ඊළඟට තියෙනවා the government should print less money. government should less money කියලා කියන්නේ අපි මුදල් අවම වශයෙන් කරන්න ඕනේ කියලා should කියලා දාලා තිනවා නම් should කියලා දාලා තිනකොට ඒක විය යුතු ආකාරයන්නේ. ඒ පුද්ගලයාගේ මොකක් හරි හැකි මේ මතයක් අනුව තමයි ඒක මේ ඒ ස්ටේට්මන්ට් එක කළා දී. අන්න ඒ වගේ ස්ටේට්මන්ට්ස් අපි normative statements විදිහට ගන්නවා. ඊළඟට tax cut is need to stimulate the economy. මේකෙදි relationship එකක් වෙනවා. relationship එකක් වෙන නිසා මේකෙදි positive statement එකක් විදිහට ගන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට කියලා තියෙනවා an increase in the price of the burritos with will cause an increase in consumer demand for music downloads. ඒකෙදි දෙන්නන්නේ relationship එකක්. එතකොට ඒකත් අපිට ගන්න ඒක මේ positive නැද්ද කියලා දීලා තියෙනවා. මේ price එක raise කරනකොට මේ රිලේෂන්ෂිප් එකක් පෙන්නනවා. ඒ රිලේෂන්ෂිප් එක පෙන්නන නිසා අපි ඒක පොසිටිව් ස්ටේට්මන්ට් එකක් විදිහට ගන්නවා කියලා කියනවා. ඊළඟට ගවර්න්මන්ට් එක should print less money. ඒක ඇවිල්ලා normative ස්ටේට්මන්ට් එකක් කියලා කියනවා. ඒක ජජ්මන්ට් එකක් මත කරලා තියෙන්නේ. ඒක ඒතකොට රිෆියුට් කරන්න බෑ. ඒ වගේම කන්ෆර්ම් කරන්න බෑ කියලා කියනවා. ඊළඟට tax cut is needed to stimulate the economy. economy එක වැඩි දියුණු කරන්න වේගය වැඩි කරන්න ඒ වගේ දේවල් වලට ඒ කියන්නේ උත්තේජනයක් කරන්න ටැක්ස් කට් එක ඕනේ කියලා කියනවා. ඒක is need to be කියලා කියනවා. another value adjustment එකක් විදිහට තමයි මේක දීලා තියෙන්නේ. value එකක් විදිහට දීලා තියෙන නිසා ඒක normative එකක් විදිහට ගන්නවා. positive normative මේකේ පොසිටිව් කියන්නේ පැහැදිලිව දැන් ඇත්ත ලෝකේ තියෙන දෙයක් ඒ විදියටම පැහැදිලි කරනවා නම් අපි ඒකට කියනවා පොසිටිව් ස්ටේට්මන්ට් එකක් කියලා. නෝමටිව් ස්ටේට්මන්ට් එකක් කියලා කියන්නේ මේකේ තියෙන තිබිය යුතුයි කියලා කවුරු හරි හිතන දෙයක් කවුරු හරි ජජ් කරන දෙයක් පැහැදිලි කරනවා නම් අන්න ඒ වගේ ස්ටේට්මන්ට්ස් වලට කියනවා කියලා නෝමටිව් ස්ටේට්මන්ට්ස් කියලා. පොසිටිව් කියන්නේ මොකක් හරි තියෙන දෙයක් ඒ විදිහටම පැහැදිලි කරනවා එවිඩන්ස් යූස් කරලා. හරිද? නෝමටිව් එකදී කරන්නේ අපි තිබිය යුතුයි කියලා හිතන දෙයක් තිබිය යුතුයි කියලා යම්කිසි පුද්ගලයෙකුගේ ජජ්මන්ට් එකක් අනුව ස්ටේට්මන්ට් එකක් කරනවා. අන්න ඒ වගේ ස්ටේට්මන්ට්ස් වලට නෝමටිව් ස්ටේට්මන්ට්ස් කියනවා කියලා කියන්නේ. ඒක තේරුණාද? sorry යථාර්ථවාදී සහ අභිමතානුරූපී සංකල්ප තමයි මේකේ. හරිද? ඊට පස්සේ increasing the burritos
will cause the increasing consumer demand for music downloads. ඒකෙදි පෙන්වනවා කියලා කියන relationship එක. ඒ relationship එක පෙන්වනකොට ඒ relationship එක පෙන්වීම නිසා අපි ඒකට කියනවා කියලා කියනවා positive statement එකක් කියලා. හරි. ඉස්සරහට තියෙන ටික ලොකු අවුලක් වෙන්නේ නැහැ. මේ ටික සමහරක් විට අහන එක උත් නෑ එක්සෑම් එකට. ඒත් පොඩ්ඩක් බලා ගන්න. මේකෙදි කියලා තියෙනවා economists often give conflict policy advice. ඒ කියන්නේ ආර්ථික විද්‍යාඥයෝ විසින් එක අවස්ථාවලදී යම් කිසි ඝට්ටනයක් නැති වෙන. ඒ කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ policy advice කරන්න පුළුවන් කියලා කියනවා. Can disagree about the validity of alternative positive theory about the world. ඒ කියන්නේ ලෝකේ මේ ආර්ථික ගවේෂකයින් එහෙම මේගොල්ලන් මෙහෙමයි මේක කරන පුද්ගලයන්ව නෙමෙයි මේක වෙනස් වෙන්නේ. මේක මේ අපි තීරණය කරන්නේ මේක ඇවිල්ලා රිලේෂන්ෂිප් එකක් පෙන්වනවා වගේ දෙයක් නම් ස්ටේට්මන්ට් එකක් වගේ නම් ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකක් ඊට පස්සේ මොකක් හරි එවිඩන්ස් වලින් අපිට ප්‍රූව් කරන්න පුළුවන් මොකක් හරි ස්ටේට්මන්ට් එකක් නම් අන්න ඒ වගේ ඒවා පොසිටිව් ස්ටේට්මන්ට්ස් විදියට ගන්නවා. නෝමටිව් ස්ටේට්මන්ට්ස් විදියට ගන්නවා අපි මොකක් හරි ස්ටේට්මන්ට් එකක් කරනවා නම් ඒ ස්ටේට්මන්ට් එක ඒ පුද්ගලයාට අනුව තිබිය යුතුයි කියලා එයා හිතනවා නම් අන්න ඒ වගේ ස්ටේට්මන්ට්ස් වලට අපි කියනවා normative statements කියලා. ඒක කරන පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාඥයෙක් වුණත් ආර්ථික විද්‍යාඥයා කරන දේ එයා හිතන දෙයක් නම් එයා ජජ්මන්ට් එකක් අනුව කරන දෙයක් නම් එයාගේ ජජ්මන්ට් එකක් අනුව ප්‍රූව් කරන්න බැරි නම් අන්න ඒ වගේ දේවල් අපි normative කියලා ගන්නවා. concept එකක් විතරයි ඕක අහන එකක් නෑ ඔයගොල්ලන්ගේ exam එකට ගොඩක් දුරට. ඊළඟට economics often give the conflict policy. ඒ කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගැළපීමක් නැති policy නිෂ්පාදනය implement කරන්න ආර්ථික විද්‍යාඥයන් පෙළක් වෙලාවල වලට මේ වැඩ කරනවායි කියලා කියනවා. Can disagree about the validity of alternatives positive theories about the world. ඒ කියන්නේ ලෝකයේ තියෙන alternatives අනුව positive theories develop කරන්න පුළුවන්. ඒ develop කිරීම තුලින් validity එකක් තීරණය වුණත් ඒවා disagree වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම තමයි may have different values and therefore different normatives views about the policy should try to accomplish. ඒ කියන්නේ different values එක වටිනාකම් තියෙන අවස්ථාවකදී ඒ වගේ අවස්ථාවකදී normative value එකක් වුණත් ඒ කියන්නේ අභිමතානුරූපී ප්‍රකාශයක් වුණත් ඒ වගේ normative view එකක් තිබ්බත් ඒ වගේ policies implement වෙන්න පුළුවන් accomplish වෙන්න පුළුවන් කියලා කියනවා. Yet there are many proportions about which most economists agrees. ඒ කියන්නේ සමහරක් අවස්ථාවලදී ආර්ථික විද්‍යාඥයන් වුණත් ඇග්‍රී වෙන දේවල් තියෙනවා ඩිස්ඇග්‍රී වෙන දේවලුත් තියෙනවා කියලා කියනවා. ඊළඟට පොඩි මේකක් දීලා තියෙන්නේ ඒකේ මේ ඔයගලන්ට දීලා තියෙන්නේ percentage ඇග්‍රී වෙන percentage එකයි ඩිස්ඇග්‍රී වෙන percentage එකයි වගේ දේවල් හඳුනා ගන්න කොහොමද pie chart එකකට දාලා ඒ වගේ හඳුනාගන්නේ කොහොමද කියලා කියන්නේ ඉකොනොමිස්ලා මොනවද කියන්නේ කියලා තමයි ඔය පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟ ස්ලයිඩ්ස් වල තියෙන ටික නම් අද වැඩක් නැහැ. ඒ ටික එච්චර උඩින් බලාගෙන යන්න වැඩි ලොකුවට මේක කරන්න ඒක පැහැදිලි කරලා තියෙන්නේ මොනාටද ඉකොනොමික්ස්ලා වැඩිපුර ඇග්‍රී වෙන්නේ කියලා වගේ දේවල් තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ ටික වැඩි හිතන්න යන්න එපා. උඩින් පල්ලෙන් බලාගෙන යන්නකො. එච්චරයි. ප්‍රශ්න තියෙනවද?
ප්‍රශ්න තියෙනවා නම් අහන්න